ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 22 සඳුදා සිරස්තල හමුදා සෙබළු ඝාතන කතාවට CIDන් කරුණා අම්මාන්ට කැඳවීමක්. කාදිනල් ගැන හරින් කළ ප්‍රකාශයට මහා සංඝරත්නයෙන් හා කතෝලික සභාවෙන් විරෝධය. හරින්ගේ ප්‍රකාශයට සජිත් සමාව අයදී. මේ පිළිබඳව මම සමාව අයද සිටිනවා. එජාප සමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව සජිත් පිළ ඉල්ලූ වාරණ නියෝගය අධිකරණයෙන් නිකුත් නොකෙරේ. නොදී තියෙන්නේ වාරණ නියෝගය විතරයි. මං හිතන්නේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ සිරිකොත අල්ලන්න එන්න. පැය 48ක් පුරා මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවේ. සුවය ලැබූ ප්‍රතිශතය 78 ඉක්මවයි. පාවාදීම ගැන පරීක්ෂණයකට අරවින්ද සූදානම්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අම්පාර ප්‍රදේශයේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබෙනවා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරීක්ෂණයට අදාළවයි. හෙට දිනේදී බොහෝ දුරට විනයාග මූර්ති මුරලිදරන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිත බව වාර්තා වනවා. The big story. පොලිස්පතිතුමා විසින් උපදෙස් දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ විවාදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව ඒ මහතාව කැඳවලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඊට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. කරුණා අම්මාන් නැමැති මේ මනුෂ්‍ය ඝාතකයා මේසා විශාල දරුණු ක්‍රියාවක් කරලත් අදත් ඔහු සමාජ නායකයෙක් හැටියට වැජඹෙනවා. අදත් හමුදාවෙන් සහ පොලිසියෙන් ආරක්ෂාව ලැබමින් ඉඳගෙනයි මේ පුජ්‍යලයා මේ කියන්නේ. වහාම මේ පුජ්‍යලයා අත්අඩංගුවට ගන්න අත්අඩංගුවට අරගෙන නීතිය ඉදිරියට පමුණලා නිසි දඬුවම් දෙන්න. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම දැක්කේ නෑ ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් හෝ ආරක්ෂක ලේකම්වරයාගෙන් හෝ නීතිපතිවරයාගෙන් තාම උත්තරයක් ලැබෙනවා. ගොළුවත රකින්න මේ අවස්ථාවේදී ඉතාමත් කැත විදිහට කරුණා අම්මාන් වැඩි කරලා තිබ්බනම් අවුරුදු 4මාරක් ඒගොල්ලන්ගේ බලයක් තිබ්බා. ඒවට විරුද්ධව කටයුතු කරන්න තිබ්බා. එදා කරගන්න බැරුව දේශපාලන පරිගැනීම් විතරක් කරලා දැන් ඇවිල්ලා මාධ්‍යයට මිනිසුන් අවසන් හදන්නේ ඔය ඒ කරුණාම්මාන්ට විරුද්ධව. සරත් වීරසේකර මහත්තයා එක පැත්තකින් කොළමින් තරඟ කරනවා ත්‍රස්තවාදයට විරුද්ධව කතා කරමින් නැගෙනහිරෙන් ආපුසරයා කරුණාම්මාන්ලා වගේ අය 2000ක් 3000ක් මරපු එක ගැන කිසිම හිරිකතයකින් තොරව ප්‍රකාශ කරනවා. ඉතින් මේක තමයි මේ දේශපාලනයේ තියෙන දෙබිඩි ස්වභාවය. කරුණාම්මාන් මේ කාලේ වැරදි කරා තමයි ඔය කරන්නේ. මොකද දැන් ඒවා ඇත්තරලා ඇවිල්ලා ඉන්නේ. දැන් ඒවා අයින් කරලා තියෙන. දැන් හොඳ පුරවැසියෙක් කියලා තමයි කිව්වේ. දැන් මොකද මේ වෙලා තියෙන්නේ අපෝ? අර ඒ කාලේ කරපු ඝාතනයන් පිළිබඳව කිසියම් උජාරුවකින් හපංකමක් හැටියට මේක ආපහු කියනවා. ඒකෙන් පේන්නේ තමයි. ඒකට තාමත් ඔහු ඊළාම් යුද්ධයේදී ලංකාවේ සොල්දාදුන් ඝාතනය කිරීම වීරත්වයක් කොට තමයි සලකන්නේ. ඔය ආණ්ඩු වටේ කට්ටියක් ඉන්නෝනේ මේ හැමතිස්සෙම දේශ ප්‍රේමීත්වයේ කරේ ගහගත් කට්ටියක්. අපි යන්නේ දේශ ප්‍රේමීන්ගෙන් සහ ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු ස්ථාවරය මොකක්ද? කරුණා අම්මාන් ත්‍රස්තවාදියෙක් කාලේ අපි කවරෙක්වත් කරුණා අම්මාන් 7-5කට මායින් කරන්නේ නැහැ. ඒ කරුණා අම්මාන් කොටින්ගෙන් බිඳිලා වෙන් වෙලා ඇවිල්ලා බෙදුවාදය හා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරාට පස්සේ තමයි ඒ කරුණා අම්මාන් අපි පිළිගන්නේ. ඒක කරුණා අම්මාන්ට විතරක් නෙවෙයි. තුවක්කු ටික කරේ තියාගෙන බාද්දුවේ රේල් පාරේ ගිහිල්ලා මේ හමුදාවට අහුවෙච්ච ටිල්වින් සිල්වටත් පුළුවන්. මේමයි කරුණා අම්මාන්
යටත් වෙච්ච අය ඝාතනය කරා කියපාලක. මුලතිව්වල 1200ක් යටත් වුණා. ඒ 1200 කරුණාම්මාන් මැරුවා. නැගෙනහිර පොලිස් නිලධාරීන් 600ක් යටත් වුණා. ඒගොල්ලෝ මැරුවා. දැන් පොදු ජන පෙරමුණේ තනතුරක් දීලා තියෙනවා යාට. කරුණම්මාන් මහතා මේ වන විට දිගාමඩුල්ල මැතිවරණ කොට්ටාශයේ ද්‍රවිඩ මහ සභා කියන පක්ෂයක් සමග එකතු වෙලා අපිට විරුද්ධව තරඟ කරන අපේක්ෂකයෙක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වෙලා තරඟ කරන්නේ නැති අපේක්ෂකයෙක් කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපිට කිසිම වගකීමක් ගන්න බෑ. කෙසේ නමුත් ඔහු ඒ සිදු කරයි කියන ප්‍රකාශය අපි දැඩිව හෙලා දකිනවා. ඔබතුමාලගේ ඔහුට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් දෙන්න පොරොන්දු වෙලා නැද්ද? ඒක එතුමා කියන කතාවක්. ඒක අපි කිසිම පොරොන්දුවක් වෙලා නැහැ. ජාතික ලයිස්තුව ගැන එතුමා සමග අපි සාකච්ඡාවක්වත් කරලා නැහැ. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරණයේදී කතෝලික ඡන්ද වෙනත් මගකට යොමු කරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවට සමගි ජනබලවේගයේ ජාතික ලැයිසු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට අද මහා සංඝරත්නය සහ කතෝලික සභාවේ අප්‍රසාදය පළ වුණා. ඒ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා සිටියා. කතෝලික ඡන්දවලට ගැහුව පාස්කු ප්‍රශ්නෙන් ගේමක් ගහලා දුන්න කතෝලික ඡන්ද 80%ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට. එතනට දුන්න ෂොට් එක. ඒකට ගියා අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාවයක් තියෙනවා. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. මම දවසක් යට කෝල් කරා මම පළවෙනි පාරම මාධ්‍යය කියන්නේ. ඔය ප්‍රශ්නේ වුණාම එයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මැරුණා කියලා මොන හාත් භූත කතාවක්ද ඒක. ඒ කරේ තනිකර දේශපාලනය. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. කාඩිනල්තුමා කරන්නේ පක්ෂ දේශපාලනයක් නෙවෙයි. හෘද සාක්ෂියේ දේශපාලනයක්. විපතට ලක් වෙච්ච මිනිස්සුන්ට සාධාරණ ඊටු කරපල්ලා නැවත මෙවන්නක් ඇති කරන්න මේ පාපතරයන්ට ඉඩ නොතබල්ලා කියන එක. ඉතින් ඕක දේශපාලනයක් කියලා පේනවා නම් කාට හරි ඒක පේන කෙනාගේ මොලේ ලෙඩක් අසනීපයක් නිසා කාඩිනල්තුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. කාඩිනල්පාන මරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ නැතුව තුවාල ලැබපු මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ නැතුව ත්‍ස්තවාදී වෙනුවෙන් කතා කරන්නද කියලා ඔය අරින්මන්තුමා කියන්නේ. අපි දැනගන්න ඕනේ එතුමාගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ අරින් මැතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳ එතුමාගේ ස්ථාවරය මොකක්ද කියන එක. මේ ප්‍රකාශය කතෝලිකයන්ට කරපු නිග්‍රහයක් හැටියට අපි දකින්නේ. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කාදිනල් හිමිපාණන්ගෙනුත් කතෝලික ජනතාවගෙනුත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් සමාව අයද සිටින්න ඕනේ. හරින් මහත්තයාට කියනවා පුළුවන් නම් ගම්පහට ඇවිල්ලා එක වේදිකාවක නගින්න එකකට අපි නගින්න තියන්නේ. ඒ චෝදනා අපි හෙලා දකින්නවා ප්‍රතික්ෂේප කරනවා. එතුමා ඡන්ද ඉල්ලන්නේ එතුමා ජාතික ලැයිස්තු වෙන්නේ ඉන්නේ. අපිනේ ඡන්ද ඉල්ලන්නේ. අපි වැඳලා සමාව ඉල්ලනවා සමගි ජන බලවේගයේ හැටියට. කාදිනල්තුමා නෙවෙයි කවුරු විවේචනය කරත් ඒ සමහර දේවල් අපිට පිළිගන්න වෙනවා. පාස්කු ප්‍රහාරයට මමත් ඉන්නේ අපේ රජයේ ප්‍රධානියා අගමැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි වගකීම බාර ගන්න ඕනේ කියලා. ඒතර කාදිනල්තුමා ඒ මතේ හිටියානම් කාදිනල්තුමාට මඩ ගහන එකේ තේරුමක් නැහැ. අපි සිද්ධිය ඇතුලේ තියෙන කන්ටෙන්ට් එක අයින් කරුවත් ඒ සිද්ධියට ආගමික පටලවා ගැනීම ගේන එකම ඒ පක්ෂයේ තියෙන දේශපාලන කඩාවැටීම පැහැදිලි කරන්නේ. මම ආරාධනා කරන්නේ ඒ පක්ෂයේ ඉන්න මහ ලොකු නායකයෝ මේ හරින් ප්‍රනාන්දු මහත්මයාගේ මේ ප්‍රකාශ ගැන වචනයක්වත් කියනවාද කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 125කට 26කට අඩු වුණේ කාදිනල්තුමාලාගේ කතෝලික ඡන්ද තිබුණේ නැහනේ. එතකොට තිස්ස මහරාම අපේක්ෂකතුමාගේ ආසනයේ 50000කට ආසන ප්‍රමාණයකින් පරාජයටපත් උනේ කාදිනල්තුමාගේ ප්‍රකාශය මත නෙමෙයිනේ. එතුමාගේ ඡන්ද තිබුණේ නැහනේ. කතෝලික ඡන්ද නැහනේ. එයා ගොඩක් අවුල් තත්ත්වයක හරියන්නේ ඉන්නේ මේ දවස්වල. දේශපාලන වශයෙන්ද හැමතැනම මේ SJB එකේ අවුල් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. මට දැනෙන විදිහට නම් මංගල සමරවීර දේශපාලනයෙන් ඉවත් වුණාට පස්සේ ඒ භූමිකාව රඟපෑම හරෙන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීතුමා බාරගෙන තියෙනවා. මංගල සමරවීර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට අපහාස කරපු ආකාරයටම එය මෙහෙවීම සඳහා අද හරෙන් ප්‍රනාන්දු ඉදිරිපත් වීම අපි කනගාටු වෙනවා. මට මතකයි ඒ වෙලාවේදී අගරදු ගුරුතුමා ප්‍රකාශ කරා අඩුම තරමේ මට දුරකථනින් කිව්වනම් මම මේ මිනිස්සු බේර ගන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේට එම ප්‍රහාරය පිළිබඳව එම ප්‍රහාරයෙන් විශේෂයෙන්ම උන්වහන්සේගේ ආගමික භක්තිකයන් ඝාතනය වීම පිළිබඳව වේදනාවක් තිබෙනවා. ඒ සඳහා සාධාරණ පිළිබඳ අරගලයක් තිබෙනවා. ඒ අරගලය කවර දේශපාලන පක්ෂයට වාසි වෙනවද අවාසි වෙනවද කියලා කිරාමණී බැලීම ඒ තරම් යුක්තිසහගත නැහැ. මේ අතර හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ කතෝලික පූජකවරුන්ද මෙලෙස අදහස් පළ කළා. අන්තවාදයට විරුද්ධව කතා කරපු එතුමාගේ හඬ වහන්න එමත් නැත්නම් එතුමාට අපහාස කරන්න මේ දේශපාලඥයෝ කටයුතු කරනවා නම් ඒක ඉතාමත්ම නින්දිත තුච්ච ක්‍රියාවක්. එතනදී යම්කිසි දේශපාලන පක්ෂයකට රිදෙනවා වෙන්නට පුළුවන් එහි ක්‍රියාධරයන් ඔවුන්ගේ දේශපාලන පක්ෂවල සමාජිකයන් නිසා. හැබැයි එතුමාගේ අරමුණ වුණේ ඒ අවස්ථාවේදී වින්දිතයන් වෙච්ච
පිරිසට සාධාරණ ඉටු කිරීම පිළිබඳව ආයාචනයයි. ඇත්ත ඇති සැටියෙන් කිව්වහම සමහර තැන්වලට වැදුනා. ඒ වැදුනාම ඔවුන් කඩාගෙන වැටුණා. ඉතින් ඒක කාදිනල්තුමාට පැනලා වැඩන්නේ පරාජයේ වේදනාවෙන් දුකට කියන සීපදෝව. අපිට ප්‍රශ්නයක් තියෙනවා අපෙන් ඡන්දය ඉල්ලන අපේ නායකයන් හැටියට පත්වෙන්නට බලාපොරොත්තු වෙන මෙවැනි මහත්වරුන් මේ වගේද ලංකාවේ ආගමික නායකයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න කියලා. වැරදි තැන් නිවැරදි කරගන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. කොළඹ අගරාධගුරු හිම්පාණන්ට පක්ෂ දේශපාලනය කරලා ලබා ගන්න කිසිම දෙයක් නැති බව අපි හැම කෙනෙකුටම පැහැදිලි. අපි මතක් කර සිටින්නේ 105 ඒ අනුපාතය වගේ ප්‍රමාණයක් නැතිවන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියාකලාපයන් නිසා නොවේ. වාචාල කතාවන් සහ ජනතාව අතර විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් කරන කියුම් කෙරුම් නිසායි. හරින් ප්‍රනාන්දු වැනි මහත්වරුන්ව අප රටේ දේශපාලන නායකයින් කිරීම කොයි තරම් උචිතද කියලා අප රටේ ජනතාවට නැගෙන ලොකු ප්‍රශ්නයක්. මේ අතර සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා සිටියා. හරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මැතිවරණ රැලියකදී ඉදිරිපත් කරපු අදහස් තුළින් අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට සිත් ඇවුලක් අගෞරවයක් සිදු වුණයි කියලා මම හිතනවා. මේ පිළිබඳව මම මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. එපමණක් නොව මම සමාව අයද සිටිනවා. වරදක් දුටු තැන ඒ වරද නිවැරදි කරන්නට කිසිසේත්ම මම පසුබට වන්නේ නැහැ. ආගමික නායකින් විවේචනය කරන ඕනෑම පුද්ගලයෙකු මෙන්ම ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයත් දිනින් දින පරිහානියට ලක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ ජන හමුවකට එක් වුණා. ඊයේ හමුදුරනේ මම ආගෙන හිටියා දවසේ එක මන්ත්‍රීවරයෙක් කතෝලික ආගමේ කාඩිනල්තුමාට තාම අපහාස කරනවා. බෞද්ධ වේවා කතෝලික වේවා ආගමික වේවා ආගමික නායකයෙකුට අපහාස කරොත් ඒ ඔහුගේ පිළිහිම නිසා ඔහුගේ විතරක් නෙවෙයි ඔහුගේ ඉන්න පක්ෂයට ඒ පිළිහිම ලක් වෙනවා කියන එක අපි අමතක නැහැ. මේ නොමේරු කම මම හිතන්නේ ප්‍රේමදාස පිළිතුල පැහැදිලිව පෙනෙනවා කියන එක නම් අපිට පැහැදිලි විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඒ තත්ත්වය වෙනවා කියන එක අපි දන්නවා. පාස්කු ඉරුදින ප්‍රහාරය පසුපස සිටින්නේ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ටාශ බලමණ්ඩල රැස්වීමට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඔය පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වෙනිදා කවුරුත් කෙසේ කොහොම කිව්වත් මට කවුරු විවේචන කළත් මම බොහොම පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ මද්‍රව්‍ය ජාවාරම්කාරෝ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්කාරෝ කියලා. මම මද්‍රව්‍ය මර්ධනයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙල මද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට රිදුණා. ඒක නිසා මාව බලයෙන් තල්ලු කරන්න, මාව ජනතාව අතරේ අප්‍රසාදයට පත් කරන්න මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ලොකු වැඩපිළිවෙලක් කළා. අගෝස්තු 5 වෙනිදා මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඔබත් එක්ක නායකත්වය අරගෙන මේ ගම්වලින් මද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න වැඩ කරනවායි කියන එක මම තමුන්නාන්සලට කියන්නට ඕන, පැහැදිලිව කියන්නට ඕන. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම බලක්පාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පැවසුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකාර පාර්ශවය සිද්ධිමය කරුණු යටපත් කරමින් වාරණ නියෝගය අයද ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. තමන් ඇතුළු පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුව කොට
තම පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා. තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරුවරිය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගයේ අයද ඇති බව දිසා විනිසුරුවරිය පෙන්වා දුන්නා. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් නඩුව නැවත ජූලි මාස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උපනායක රවි කරුණානායක යන මහත්වරු වෙතද නොතීසි නිකුත් කිරීමට නියෝග කළා. වාරණ නියෝගය නිකුත් කරන එක නවත්තලා තියෙනවා. දිගටම ඒ නඩුව පවත්වාගෙන යන්න පාර්ශවකරුවන්ට සිතාසි නිකුත් කරලා තියෙනවා. නොදී තියෙන්නේ වාරණ නියෝගයේ විතරයි. මං හිතන්නේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ සිරිකොත අල්ලන්න එන්න. මොකද සිරිකොත බලෙන් අල්ලන්න බෑ. දැන් අයිතු ඇතුළේම යටතේ අපිට පුළුවන්කම තියෙනවා උන්ට විරුද්ධව කටයුතු කරන්න. මොකද පක්ෂ සමාජිකත්වය නොමැති කෙනෙකුට එහෙම නැත්නම් ඊට පරිබාහිරව ඇවිල්ලා ඉතින් එහාට යමක් කිරීමේ නෛතිකභාවය මේ වෙනකොට නැති වෙලා තියෙනවා කියන එක කියන්න ඕනේ. දිස්ත්‍රික් උසාවිය අද එක්සත් ජාතික පක්ෂය නීතිමය වශයෙන් මුල ඉඳලම ප්‍රකාශ කර සාධකය අද සනාථ කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගේ සමාජිකත්වය අත්හිටවීම නිත්‍යානුකූලයි කියලා අද දිස්ත්‍රික් උසාවිය ප්‍රකාශ කරලා තියෙනවා. තව ආයෙ නඩුව ඉස්සරහට ඇහෙනව නේද? නෑ අදින් ඉවරයි. අද ෆයිනල් ඩිසිෂන් එක. ජූලි මාස 27 නැවත කඳවන. මට හරියට මේ උසාවියේ වාර්තා කියවන්න නැතුව මට කමෙන්ට් එකක් දෙන්න බෑ. නමුත් මමත් නීතිඥයෙක් හැටියට මම කියන්නේ එවැනි තීන්දුවක් පිටු 23ක තීන්දුවක් දෙන්නේ ෆයිනල් ඩිසිෂන් කියලා. එදිනට මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වන එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ ලේකම් අඛිල විරාජකාරී වසම් සේරම එන්න කියලා කැඳවලක් කියනවා. මට කමෙන්ට් කරන්න බෑනේ මම දන්නේ නැත්නම් මට කමෙන්ට් කරන්න බෑ. ඒක නේද ඔබ තමයි ඉවරයි කියන්නේ මේ. මම දන්න තරමට පිටු 23ක තීන්දුවක් දෙන්නේ මේක ෆයිනල් ඩිසිෂන් එක. ඉතින් ඔබතුමා කියන දේ මට කියන්න කමෙන්ට් එකක් කරන්න බෑ. ඒක හරියට බලන්න නැතුව. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අර්බුදකාරී තත්ත්වය අද දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක් වුණා. මට දන්නවා දැන් සජාතික පක්ෂ තුල පාලකයක් වෙලා තියෙනවා. ඒ ගේ දැන් මෙහිම් කරන්න වෙන කවුරුත් නැහැ. අර මිස්ටර් මා බැංකුව. රනිල් මහත්මයාට කියන්නේ තුමා සමුගන්න පෙර ඉතුරු වෙලා තියෙන පොඩි ගෞරවයක් ඉතිරි කරගන්න ඕන නම් කරුණා කරලා මා බැංකු කාර්යාලයේ මෙහිම් යටතේ ඉඳලා සිට පිට එන්න කියලා කියන්න කැමතියි. අපිව වපරෙන් බලන්න එපා. අපේ නිකුරුණේ බොරුවට චෝදනා කරන අයට කියන්න අවුරුදු 5ක් යනවාද තමාට ওই ප්‍රශ්න ගැන කතා කරන්න. ඡන්දයක් එනකොට චරිත ඝාතන කිරීම විතරයි තිබෙන්නේ. අපේ සටන තියෙන පොහොට්ටුවත් එක්ක ආණ්ඩුවක් ගන්න මිස වෙනින් අයිත් එක්ක විපක්ෂ ඉන්න නෙවෙයි. ආර්ථික දර්ශනයක් ප්‍රතිපත්තියක් මේ රජයට නැහැ. අපි මේ ආර්ථිකය නැවතත් වරක් පණ ගන්නන්නට ඕන. ආර්ථිකයට ඔක්සිජන් ලබා දෙන්නට ඕන. අපි ආර්ථිකයට එකොනොමික් ස්ටිමියුලස් පැකේජ් එකක්, ආර්ථික උත්තේජක පැකේජ් එකක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි. මම දන්නේ එතුමා මොන විශ්වවිද්‍යාලයේද ආර්ථික විද්‍යාව උපාධිය ගත්තේ කියලා. ඉතින් මම පැහැදිලිව කියන්නම්. ඔය කියන කිසි කෙනෙකුට මේ COVID-19 පාලනය නොකළා නම් මොන ආර්ථික විද්‍යා න්‍යායයක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. මට හොඳ ආර්ථික දැනුමක් තියෙන නිසා දැන් පස්සේ එතුමා අගමැති වෙලා 20000 ගාන දෙනවා කියලා තියෙනවා. සිහින අගමැතිගේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න යන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හම්බුනේ ඡන්ද 50යි. මට හම්බුනේ ඡන්ද 56යි. යෝජ්‍ය නායකකමට මම ඉල්ලුවා නම් එදා ජයග්‍රහණය කරන්නේ මම. එහෙමනම් ඒ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. ඔබතුමාට මම තවද නොකියපු රහසක් කියන්නේ. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා කියලා තියෙන්නේ මට අගමැතිකම දෙන්න. කරෝ ජයසූරියව ජනාධිපති අපේක්ෂකයට දාන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? රනිල් වික්‍රමසිංහ කියනවා එපා බබා ඒක කරන්න යන්න එපා කියලා. ඇයි දන්නවද? පක්ෂේ ව්‍යවස්ථානුව රටේ ජනාධිපති වුණොත් ඒ මිනිස්සයා පක්ෂ නායකයෙක් වෙන්න ඕන. නමගේ ජන බලවේගයේ ඉන්න දේශපාලන නායකයෝ දිස්ත්‍රික්කවල පළවෙනියා වෙච්ච අය ඔක්කොම ලද ජාතික ලයිස්තුවට ගිහිලා තියෙන්නේ. හරින් ප්‍රනාන්දු ජාතික ලයිස්තුවේ. රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලයිස්තුවේ. හිතලා බලන්න දිනන්න බැරි නිසා තමයි මේ සියලු දෙනා ජාතික ලයිස්තුවට රිංගලා තියෙන්නේ. ඒ වගේ තවත් එක්සත් ජාතික පාක්ෂික පිරිසක් ඉන්නවා. රනිලුත් එපා, සජ්ජුත් එපා. උන් දෙන්නම පක්ෂේ කෑවා. ඒ නිසා අපි කාටවත් ඡන්ද දෙන්නේ නැහැ කියලා ගෙදර ඉන්න පිරිසක්. එහෙනම් ගෙදර හිටියත් ඒ කියන්නේ අපට දුන්නා වගේම තමයි. ජනතාව තීන්දුව දෙයි. මොකද මහින්ද මහත්තයාට පුළුවන් වුණා නම් පොට්ටුව ලකුණෙන් අලුතෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩාගෙන ගිහිල්ලා මොකෝ අපි කිරෙන් බාල වෙලාද? සජිත් ප්‍රේමදාස මේ UNP අරගලයේ දිය කැපුවා වගේ. හරිද? මේක එක්කාසු වෙන්න පුළුවන් ඉඩකඩ බොහොම සීමිත නෑ, අසීමිතයි.
නෑ අපිට අපි දැන් වෙන් වෙලා ඉවරනේ. ආයේ අපිට අවශ්‍යතාවයක් නෑ. අපි එක්සත් ජාතික පක්ෂය තමයි ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නේ. සමහර අය හීන දකින්නවා වෙන්න පුළුවන්. නමුත් අපි යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. අපි කාගේවත් මුක්කු ගහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ගත වූ දින දෙක තුළ මෙරටින් කිසිදු COVID-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එමෙන්ම ගෙවුණු පැය 24 තුළ පූර්ණ සුවය ලබා පිටව ගිය COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28ක්. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශතය 78.25 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1950ක්. පසුගිය පැය 24 තුළ තවත් COVID-19 ආසාදිතයින් 28 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ගණන 1526ක් දක්වා ඉහළ ගියා. එම ප්‍රතිශතය 78.25ක්. වසංගත රෝග විද්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 413ක් වන අතර එහි ප්‍රතිශතය 21.17ක්. මෙරට වැඩිම COVID-19 ආසාදිතයින් පිරිසක් හමු වූ නාවික හමුදා නියැදියෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 901ක්. තවත් නාවික සමාජිකයින් 12 දෙනෙකු අද පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික ආසාදිතයින් ගණන 785ක්. එහි ප්‍රතිශතය සමස්ත ආසාදිතයන්ගෙන් 87.13ක්. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයින් 116 දෙනෙකු පමණයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ශ්‍රී සංඝරාජ මාවතේ වතු ආශ්‍රිතව පුද්ගලයන් 30 දෙනෙකු අද PCR පරීක්ෂණයට සහ රුධිර පරීක්ෂාවට ලක් කෙරුණා. මේ අතර ශ්‍රී ලාංකිකයන් 216 දෙනෙකු ඉන්දියාවේ දිල්ලිහි සිට පැමිණි ඉන්දියානු ගුවන් යානයකින් අද උදැස්සන දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අතර භික්ෂුන් වහන්සේ 17 නමක් සහ පුහුණුවීමක් සඳහා ගොස් සිටි හමුදා නිලධාරීන් 54 දෙනෙකුද වෙනවා. මෙම පිරිස ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. මේ අතර COVID-19 තත්ත්වයේ හේතුවෙන් මාස 3ක පමණ කාලයක් වසා තිබූ කුමන ජාතික වනෝද්‍යානය අද සිට යළිත් සංචාරකින් සඳහා විවෘත කළා. මේ අතර කටුනායක ගුවන්තොටුපොළ සංචාරකින් සඳහා ඉදිරියේදී විවෘත කළද කොවිඩ් වාතාවරණය හේතුවෙන් එහි සිදු වූ පාඩුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තවත් මාස ගණනාවක් ගතවනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතරගේ මහතා ප්‍රකාශ කළා. Before this happened, Sri Lankan Airlines is the largest revenue earner for the government. මේක වෙන්න කලින් රජයේ වැඩිම ආදායම් උපයන්නේ ශ්‍රී ලංකන් සමාගම. ඒක හරිම අමාරු තත්ත්වයක්. අපේ කොන්ත්‍රාත් සේවකින් 407ක් පඩි රහිතව නිවාඩු යවුවා ගුවන් නියම හොඳ ඇතුළුව. අපි ඉවත් කරලා තියෙනවා බාහිර සේවකින් 500ක්. අපි සෞඛ්‍ය අංශවල අනුමැතිය ගත්තා. අපි තවත් බොහෝ අනුමැතින් ගන්න ඕන. අප පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සිදු කරනවා. මොකද ආණ්ඩුවට අවශ්‍යයි පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයින් 30000ක් ඉක්මනින් ගෙන්වා ගන්න. ඒ රඳා පවතින්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් අනුව. මොකද අපි ඔවුන් වැගෙන ආපසු දින 14ක් නිරෝධායනට යොමු කරන්න ඕන. ගුවන්තොටුපොළ යලි විවෘත කළ විට අපිට බෑ දින 14ක් නිරෝධායනය වෙන්න කියන්න. පැහැදිලිවම කවුද කැමති ලංකාවට ඇවිත් දින 14ක් නිරෝධායන ක්‍රියාවලියට මුහුණ දෙන්න. ආණ්ඩුව එක තේරුම්ගෙන සිටිනවා. අපි හිතනවා දෙසැම්බර් වෙනකොට මෙහි 40%ක් යථා තත්ත්වයට පත් වෙයි කියලා. පැවති තත්ත්වයට ඒවි 2021 දී. Year going to be 2021. කොවිඩ් වසංගතය ආරම්භ වූ පසු ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංඛ්‍යාව 1,83,000කට අධිකයි. ඒ සමග සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා ගිය අතර වාර්තා වුණු සමස්ත මරණ සංඛ්‍යාව 4,70,665ක්. 2012දී වැලිකඩ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතත් පැවති ආණ්ඩුව තමා එම සිදුවීමට සම්බන්ධ කිරීමට විවිධ උත්සාහයන් දැරූ බව එවක මද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ නියුමාල් රංගජීව මහතා පවසනවා. ඒ යහපාලන ආණ්ඩුව සමයේ සිදූ බව කියන දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටිමින්. ඔහු මේ බව කියා සිටියේ ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගෙන ලැබුණු තර්ජනාත්මක දුරකථන හඬ පටයක්ද කොමිසමට ඉදිරිපත් කරමින්.
යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මද්‍රව්‍ය නාශකාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා දෙවැනි දිනටත් පෙනී සිටියා. ඔහු අදත් කොමිසමට සඳහන් කළේ වැලිකඩ සිද්ධියට නියෝග දෙනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලෙස සඳහන් කරන්නේයි එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ පූජිත් ජයසුන්දර මහතා තමාට ප්‍රකාශ කළ බවයි. නමුත් බන්ධනාගාරයේ මෙම සිද්ධිය වන අවස්ථාවේදී තමා නිරතව සිටියේ මද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුමක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දෙමින් ඔහු සඳහන් කර තිබුණා. තමා වැලිකඩ බන්ධනාගාරයේ මේ වනතෙක් දැක නොමැති බවත් එහි ගැටුම සිදුවන අවස්ථාවේදී තමා ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ වෙලෙසුදාගේ කොහුවල පිහිටි ආරක්ෂිත නිවසට යාබදව රැඳී සිටිමින් ඔහුගේ ඇමතුම් පටිගත කළ බව රංගජීව මහතා පැවසුවා. එහිදී ඔහු වෙලෙසුදාගෙන් දුරකථනය ඔස්සේ ලැබූ මරණ තර්ජන ඇතුළත් හඬපටයක්ද කොමිසම හමුවේ ඉදිරිපත් කළා. යාව කොහොමද මරනවා කොහොමද එයාගේ වෙලාව දෙන්න නෑ යා කොයි වෙලාවකරි මගේ කනවා නැත්නම් ළමෙක්ගරි මම මරනවා මම කොහොමද ඉංග්‍රීසියෙන් නෑ. පසුව සාක්ෂිකරු තවත් හඬපටයක් කොමිසමට ඉදිරිපත් කළ අතර එම ඇමතුම ලැබී තිබුණේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම සිදු වූ දින රාත්‍රී 9:50යි. එම ඇමතුම ලැබෙන විටත් වැලිකඩ බන්ධනාගාරය තුළ මෙම ගැටුම සිදුවමින් පැවති බව සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කළා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීමට උත්සාහ කරමින් සිටි තමා සහ වැලිකඩ බන්ධනාගාර ගැටුම අතර සම්බන්ධයක් නැති වුවත් ඊට අදාළ නඩුවට තමා සම්බන්ධ කරගෙන තිබුණේ වෙලෙසුදාගේ සහ තමිල් නිලධාරියෙකුගේ මෙම හඬපටය නිසා බවයි රංගජීව මහතා ප්‍රකාශ කළේ. මෙම නඩුවට අදාළව තමාට විරුද්ධව සාක්ෂි දුන් පාර්ශවයන්ට නව ආණ්ඩුවේ පත්වීම් උසස්වීම් හා වරප්‍රසාද හිමි වූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. මෙරට මුද්‍රිත මාධ්‍ය වංශ කතාවේ තවත් සුවිශේෂී සන්දිස්ථානයක් සනිටුවන් කරමින් ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනය මගින් තමිලන් දමිල පුවත්පත අද වෙළඳපොළට නිකුත් කළා. තමිලන් දිනපතා සහ ඉරිදා පුවත්පත් දෙවයින පුරා බෙදා හැරෙනවා. ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රකාශන ලෙසින් පාඨක ජනතාව වෙත අද වන විට සමීප වී තිබෙන අරුණ සතියගරුණ ද මෝර්නිං ද සන්ඩේ මෝර්නිං අතරට අද සිට එක්වන අලුත්ම පුවත්පත තමිලන් දමිල පුවත්පතයි. ඒ අනුව තොරතුරු පිපාසාවෙන් පෙළෙන දමිල පාඨකයාට පුවත් ලෝකයේ ඇත්ත නැත්ත අනාවරණ කරමින් දිනපතා කියවීමට විශේෂාංග රැගත් නවතම පුවත්පත වන තමිලන් අද සිට උතුරු නැගෙනහිර ඇතුළු දෙවන පුරා පාඨක ජනතාව අතට පත්වනවා. පුවත්පත එළිදැක්වීමේ උත්සවයට ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. திலீப் ஜெயவீர் அவர்களை அன்போடு அழைக்கின்றோம். நமது பணிமக்குழு நமது நிறுவனத்தின் பிரதான அதிகாரி விஜய் சந்திரசேன அவர்கள் ஆசிரியரையும் அன்போடு அழைக்கின்றோம். අපිට මේ දමිළ ජනතාවට වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට සහ ඒ ජනතාවගේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීපු එක ගැන අපේ කළමනාකරීත්වයට මම මේ වෙලාවේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අපිට කිසිම දේශපාලන පසුබිමක් නැහැ. අපේ පළවෙනි පත්‍රයේ තුල බලන්න පුළුවන් හැම කට්ටියකම හැම අදහසම ඒ විදිහටම අපි පළ කරලා තියෙනවා. ඒක ඉදිරියටත් ඒක අපි ඒ විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. Releasing a paper, especially print media, is not an easy task. It's a difficult task. One or two, or the limited or few numbers of printed media is available for the Tamil readers. So the Tamilan newspaper will be another milestone in their Tamil readers' history and making the coordination between different communities within this country. Because of this paper is not alone. It is a Brotherhood papers available, so that means Aruna and Sunday morning. තමිලන් පුවත්පත අද සිට දිනපතා මෙන්ම සෑම ඉරිදාවකම ඔබගේ ගමේ නගරයේ ළඟම පුවත්පත් අලුසැලින් ඔබ අතට පත්වන්නේ දමිළ පාඨක ජනතාව වෙත දේශපාලන කාලීන ආර්ථික කලා ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග රසක් තිළින කරමින්. තමිලන් පුවත්පත හරහා අපක්ෂපාතී ලෙස මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට තවත් පියවරක් ගනී කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාවේ සංවාදය මේ පත්‍ර හරහා දමිළ භාෂා කතා කරන ජනතාවටත් සිංහල ජනතාවට අතර ඇති වෙයි නිර්මාණය වෙයි.
ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. රට තුළ සිටින අපරාධ කල්ලි සමාජිකින් සහ මත්කොඩු ජාවාරම්කරුවන් මෙන්ම විදේශවලට පැනගොස් සිටින පිරිසද කොටු කර ගැනීමට බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අපරාධකරුවන් සහ සිදු කෙරෙන මෙහෙයුම් වලින් පසුගිය පැය 24 තුලදී පමණක් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්ධනය සඳහා පොලිස් මූලස්ථානයේ ආරම්භ වූ මෙහෙයුම් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වනවා. ඒ අනුව මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දෙවසක වතුර පටයක් තුල සඟවා තිබූ බයිකල් වර්ගයේ ගිනිඅවියක් සහ හෙරොයින් තොගයක් මිනුවන්ගොඩ පොලිසිය අද පස්වරුවේ සොයාගත්තා. එහි ප්‍රධාන සැකකරු සහ හෙරොයින් මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඕක තමයි සර් දැන් ඕක තමයි පුඩු අපි කඩපුවා දැන් ඊයේ සිදු කළ තවත් මෙහෙයුමකදී තනිපුලි ආරච්චිගේ දසුන් බුද්ධික ජයතිලක නොහොත් අක්කු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා සහ තවත් දෙදෙනෙකු හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ විශේෂකාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක නිලධාරීන් විසින් අක්කු මනුෂ්‍ය ඝාතන චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉදුනිල් කුමාර් නොහොත් ඉන්ද්‍රා නැමැති පාතාල සමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් සතුව තිබී කඩු 3ක්, කිනිස්සක්, ව්‍යාජ පිස්තෝලයක්, කේරළ ගංජා ග්‍රෑම් 325ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර 45ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික හසිත නුවන් සංජීව නැමැත්තා සමග හංවැල්ල ඇඹුල්ගමදී ඊයේ අත්අඩංගුවට ගැනුණු කලන මදුශංක නැමැති පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔහුට එම ජාවාරම්කරුවන් සමග සමගතාවක් නොමැති බවටත් ඔහු එම සැකකරුවන් සමග ගමන් කළ කුලී පදනම් මත ලබාගත් රථයේ රියදුරා ලෙස පමණක් ක්‍රියා කර ඇති බවටත් හංවැල්ල පොලිසිය හෙළි කර ගැනීමෙන් අනතුරුවයි. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 527ක් සමග සැකකාරියක් සහ සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය විසින් අද රඹුක්කනදී අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට පත් වූයේ වයස අවුරුදු 27ක් වූ තරුණයෙක් සහ වයස අවුරුදු 50ක් වූ කාන්තාවක්. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිනවා ගත වූ පැය 24ක කාලය තුලදී. ඉන්න අපරාධකරුවනුත් මේ මෙහෙයුම් වලට බිය වෙලා පලා යන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙන. එහෙම පලා යන්න දෙන්නේ නැහැ. විදේශගත වෙලා ඉන්න ඉතා 14ක් ඔවුන් පිළිබඳව අවශ්‍ය බුද්ධ්‍යංශ වලින් ඒ පරීක්ෂා කිරීම, ඒ මොනිටර් කිරීම සිදු වෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියෙකුට ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක් ලබා දුන් බවට සැකපිට බන්ධනාගාර ආපන ශාලාව භාර බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. කොටස් වෙළඳපළ සියලු කොටස් මිල දර්ශකය මාස 3කට පසු පළමු වරට අද ඒකක 5000 සීමාව ඉක්ම වූ බව කොළඹ කොටස් හුවමාරුව පවසනවා. දැන් තවත් පුවත් කිහිපයක්. බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු වැඩසටහන අද ආරම්භ කෙරුණා. මේ සම්බන්ධයෙන් බස් රථ රියදුරන් දැනුවත් කිරීමට බොරැල්ලේ සිට පිටකොටුව දක්වා අත්පත්‍රිකා බෙදා දීම පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. විනෝද චාරිකාවක් අතරතුර වැල්ලවාය ඇල්ලවල දියැලේ දියනෑමට ගිය තරුණයෙකු ඊයේ පස්වරුවේ දියගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔහුව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බවයි. COVID-19 හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ජාතික ඇඳුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට නැවත ආරම්භ කරනු ලැබුවා. කැකිරාව නගරයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සුදු පොලක් වැටලීමට අනුරාධපුර දූෂණ මර්දන ඒකකය සමත් වුණා. කැකිරාව නගරය ආසන්නයේ කැලෑබද වගාබිම්ක පවත්වාගෙන ගොස් තිබූ මෙම සූදු පොළ වැටලූ විට එහි සිටි පුද්ගලයන් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කාඩ් කුට්ටම් 6ක් සහ රුපියල් 50000කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ලෝක කුසලානය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්කමගේ මහතා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් වුවහොත් ක්‍රීඩාවල වැරදි වැළැක්වීමේ පනත හරහා ඔහුට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පවසනවා.
ඒ අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස එවක ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මෙවන් චෝදනා සම්බන්ධයෙන් අදාළ වන අතර එහි 16 වන වගන්ති යටතේ හෙළිදරව් කරන යම් තොරතුරක ඇතුළත් චෝදනාවක අන්තර්ගතයේ සාවද්‍ය බව දැනදැනම හෝ ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබියදී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු වරදකරුවෙකු කළ හැකි බව සඳහන්. එතුමා විසින් කරන ලද්දේ අසත්‍ය ප්‍රකාශයක් නම් මෙම පනත යටතේ වැටෙන වරදක් වෙනවා 13 වන වගන්තිය යටතේ එනම් සාවද්‍ය ප්‍රකාශයක් කිරීම. ඒ අනුව මහේස්ත්‍රාත් උසාවියක විභාගයෙන් පසු ඔප්පුව හොත් රුපියල් ලක්ෂයක් දක්වා දඩයකටත් අවුරුදු 2 දක්වා සිර දඬුවම් ලැබීමටත් එම පුද්ගලයාට සිද්ධ වෙනවා. මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා පවසන්නේ මිනිසුන්ට සෑම විටම අසත්‍යයෙන් ගැලවී යාමට ඉඩ ලබා දිය නොහැකි අතර මේ පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන්නේයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉන්දියා ක්‍රිකට් ආයතනයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බවයි. අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කර කියා සිටියේ කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර තිබූ බවයි. ඒ අනුව ඕනෑම පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට තමන් සූදානම් බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසා සිටියා. මේ සම්බන්ධයෙන් සෑම තරගාවලියක් අවසානයේදීම ICC ඇන්ටි කරප්ෂන් එකෙන් ඒ තරගාවලිය ගැන වාර්තාවක් කළා. ඒ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව දැනුවත් කරනවා. දැනුවත්ව නම් එහෙම මේකේ පාවා දීමක් සිදු වෙනවයි කියලා අපිට කිසිම වාර්තාවක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ සමගින් අද දෙරණ 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් කරනවා. සුබ රාත්‍රියක්.